සුබ දවසක් ඒවා මේ ඔබ එක්කන්නේ IT මගේ සිවිල් ඉංජිනේරු විෂයට සම්බන්ධව ගෙන එන පාඩම් මාලාවේ beam design කියන පාඩමට සම්බන්ධ අවසාන වීඩියෝ එකත් එක්ක ඉතින් මම අද කියලා දෙන්න හදන්නේ beam design procedure එක ගැන. ඒ කියලා කියන්නේ single reinforced beam එක BS 8110 part 1 1985 කියන කෝඩ් එකට අනුව ඩිසයින් කරන පිළිවෙල තමයි කියලා දෙන්න හදන්නේ. ඉතින් ඔබ බෑග්ග්‍රවුන්ඩ් එක කලින් වීඩියෝ වලින් දැනගත්තා. අපි ඉක්මනට යමු කොහොමද BS කෝඩ් එක භාවිතා කරලා beam එකක් ඩිසයින් කරන්න අවශ්‍ය දේවල් මොනවද කියලා බලන්න. මොකද්ද ඩිසයින් කරන්න පිළිවෙල කියලා දැනගන්න යමු. ඉතින් ඔබ මාව subscribe කරන්න. ඉතින් මේ content එක ඔබ කලිනුත් දැකලා ඇති. ඉතින් ඊළඟට මම calculation කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධව මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඉතින් අපි යමු මේ පාඩම වෙතට. ඉතින් design procedure in the code. ඒ කියලා කියන්නේ මම ඔබට කලින් කිව්වා BS code එක ළඟ තියාගන්න කියලා. ඔබ BS code එකේ clause එක 3 4 4 කියන එක බලා ගන්න. ඒ බලා ගන්න ගමන් මේ වීඩියෝ එක බලන්න. මෙහිදී මම කියන්නේ ඒ code එකට අනුව BS 8110 part 1 1985 කියන කෝඩ් එක මතක ඇතුවම ඔබ ගාව තියාගන්න. ඉතින් ඒකේ අනුව මොකද්ද procedure එක single reinforced beam එකක් under reinforced විදියට ඩිසයින් කරන procedure එක තමයි මම මේ කියලා දෙන්න යන්නේ. ඉතින් ඔබ දන්නවා පළවෙනි step එක හැටියට ඔබට කරන්න ඕන ඔබට මොනවා හරි beam එකක් දුන්නොත් ඒ beam එක ඩිසයින් කරන්න දුන්නොත් ඒ beam එකට එන load calculation කරන්න ඕන. ඒ කියලා කියන්නේ ඔබ හිතන්න ඔබට යම් beam එකක් දුන්නා කියලා ඩිසයින් කරන්න. ඒ beam එක තියෙන සාමාන්‍ය beam එකක් support කරන slab එකකට. ඉතින් ඒ slab එකෙන් එන load එක beam එකට ගන්නවා. අන්න ඒ load එක calculate කරගන්න ඕන. ඒ calculate කරනකොට ඔබ දන්නවා dead සහ impose load කියලා දෙජාතියක් තියෙනවා. ඉතින් ඒ මොනවද කියලා ඔබට මම කලින් වීඩියෝ වලදී කියලා දුන්නා. දැන් මම කියන්න යන්නේ නැහැ මොනවද කියලා. ඉතින් ඒ dead එන සම්පූර්ණ dead load එක සහ impose load එක calculate කරනවා. ඉතින් ඒවා calculate කරන ආකාරය ඔබට ඉදිරි වීඩියෝ නරඹුවොත් බලා ගන්න පුළුවන් වේවි. ඉතින් ඒ dead load එක සහ impose load එක අපි වෙනම calculate කරනවා මුලින්ම. ඔබට සුළු පොඩියට කියනවා නම් dead load එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒකේ තියෙන beam එකේ load එක අන්න ඒ වගේ ඒ කියන්නේ ඒ ස්ථිර load impose load කියලා කියන්නේ සාමාන්‍යයෙන් මිනිසුන්ගේ ඒකේ එන මිනිසුන්ගේ load එක. ඉතින් අන්න ඒ වගේ දේවල් අපි calculate කරගන්න වෙනම dead load එක සහ impose load එක. ඊට පස්සේ අපි කරන්නේ ඒවා ultimate load එක ගන්න ඕනේ. ඒ කියන්නේ අපි එන load එකට නෙවෙයි design කරන්නේ. ඊට වඩා වැඩි load එකකට තමයි අපි design කරන්නේ. ඒක නිසා අපි මේ dead load සහ impose load වෙනම කරන්නේ මේ factors වලින් medical ඔබ lecture 3 වෙනි lecture එක බැලුවොත් ඒක හොඳට අවබෝධ කරගන්න පුළුවන් වේවි. මේ ඒ කියලා කියන්නේ ඔබ මේවා එකතු කරන්න ඕන යම් කිසි factors වලින් දෙකකින් උඩ කළා. ඒ කියන්නේ 1.4යි dead load එකට impose load එකට 1.6 කියන factors තියෙනවා. අන්න ඒ factors වලින් අපි calculate කරපු dead සහ impose load වැඩි කරලා ඒ දෙක එකතු කරාම පස්සේ තමයි අපිට ලැබෙන්නේ ultimate design load එක. ඒක අනිවාර්යෙන් මතක තබා ගන්න. මේක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. අපි සාමාන්‍යයෙන් බිල්ඩින් එකක් ඩිසයින් කරනකොට 1.4යි 1.6යි ගන්නවා. ඉතින් ඒක නිසා තමයි මම මේ ෆැක්ටර්ස් දෙක ගත්තේ. ඔබ තුන්වෙනි ලෙක්චර් එක බලන්න ඒකේ ගැන වැඩි අවබෝධයක් ලබා ගන්න ඕන නම්. ඊට පස්සේ අපි දැන් ලෝඩ් එක ගත්තා. අල්ටිමේට් එකට කියනවා අපි අල්ටිමේට් ඩිසයින් ලෝඩ් එක කියලා. ඒක ගත්තට පස්සේ අපි ලෝඩ් එකට අනුව නෙමෙයි බීම් එක ඩිසයින් කරන්නේ. ඔබට මම කලින්ම කිව්වා මේ ලෝඩ් එක නිසා බීම් එක බෙන්ඩ් වෙනවා. ඇතුලේ බෙන්ඩින් මූවමන්ට් එකක් ඇති වෙනවා. ඒ බෙන්ඩින් මූවමන්ට් එක ඇති වෙන නිසා ඇතුලේ T සහ C කියන compression සහ tension force ඇති වෙනවා. අන්න ඒ forces resist කරගන්න තමයි ඒ beam එක design කරන්න ඕන. අන්න ඒක නිසා අපි හොයන්න ඕන ඒ beam එකේ ඇතිවන movement එක. ඒ කියලා කියන්නේ මේ ultimate force එකෙන් ඇතිවන movement එක හොයන්න ඕන. අපි ultimate forces නිසා ඇතිවන movement එකට කියනවා ultimate movement කියලා. ultimate movement එක අපි ඒක design කරන ගන්න නිසා අපි ඒකට කියන්නේ ultimate design movement කියලා. ඉතින් ඒකේ movement එක calculate කරන්න සාමාන්‍යයෙන් අපි කරන්නේ shear force bending moment diagram එක ඇඳලා ඔබට මම කියලා දෙන්නම් ඉදිරි වීඩියෝ එකේ කොහොමද bending moment diagram එක අඳින්න කියලා. ඔබ දන්නවා ඇති සමහර වෙලාවට ඒ bending moment diagram එක ඇඳලා ඒකේ තියෙන ඒ beam section එකට එන maximum load එකට ඒ maximum bending moment එකට අනුව තමයි අපි design කරන්නේ. diagram එක ඇඳලා ඒකට එන maximum bending moment එකට තමයි අපි design කරන්න පටන් ගන්න. ඉතින් ඒක ඔබට ගණන් කරනකොට කොහොමද කරන්න කියලා වැටහෙවි. දැන්ට මේක විතරක් මතක තබා ගන්න. ඊට පස්සේ ඒ ultimate movement එක අපි ගන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. පළවෙනි එකට අපිට bending moment diagram එකක් ඇඳලා අපිට සාමාන්‍ය beam එකක නම් ගන්න පුළුවන්. ඉතින් ඒක ටිකක් සංකීර්ණ වෙනවා. අපි
කන්ටිනියස් බීම් එකක්. ඒ කියලා කියන්නේ මම කන්ටිනියස් බීම් එකනත් මේ බීම් ගැන කතා කරනකොට කියලා දුන්නා. සාමාන්‍යයෙන් අපි තට්ටු 6-7ක විතර බිල්ඩින් එකක් වගේ ගත්තොත් ඒ වගේ බීම් එක කොලම් උඩ දිගට යනවා. අන්න ඒ වගේ බීම් එක සාමාන්‍යයෙන් අපිට අමාරුයි බෙන්ඩින් මූවමන්ට් ඩයග්‍රෑම් එකක් ඇදලා ගන්න. ඉතින් ඒකට තියෙනවා මූවමන්ට් ඩිස්ට්‍රිබියුෂන් මෙතඩ් කියලා මෙතඩ් එකක්. ඒ මූවමන්ට් ඩිස්ට්‍රිබියුෂන් මෙතඩ් එකෙන් අපිට එන මූවමන්ට් ගන්න පුළුවන් ඒ බීම් එක ඇතුළත. ඉතින් ඒ ක්‍රමය මම ඉදිරියට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි කෝඩ් එකේ ඔබ මේ කෝඩ් එක ඔබේ අතේ තියෙනවා නම් බලන්න 3-6 කියන ටේබල් එකක් තියෙනවා. ඒ ටේබල් එකේ දීලා තියෙනවා මෙන්න මේ ක්‍රම වලින් අරගෙන බීම් එක යම්කිසි බීම් එක බෙන්ඩින් මූවමන්ට් හොයන්න පුළුවන් සාධාරණ ක්‍රමයක්. ඒ කියන්නේ ඒක ඉතා පහසුයි. ඒකට ඔබ කෝඩ් එක බලන්න ඔබට සාමාන්‍යයෙන් මේ වගේ කන්ටිනියස් බීම් එකක බෙන්ඩින් මූවමන්ට් එකක් හොයන්න නම් ඔබට මූවමන්ට් ඩිස්ට්‍රිබියුෂන් මෙතඩ් එක යොදා ගන්න පුළුවන්. ඒක ඉතා වැදගත්. එහෙම යොදා ගන්න පුළුවන් නම් ඒක ඔබට දැනුමට වැදගත්. එහෙම යොදා ගන්න පුළුවන්. නමුත් ඒකට කාලය යන නිසා අපිට ඒකෙන් ගන්න වැලියු එකට හා සමාන වැලියු එකක් ගන්න ටේබල් එකක් දීලා තියෙනවා මේ කෝඩ් එකේ. ඉතින් ඒ ටේබල් එකට ඔබ බලන්න අපි හොයාගන්න අල්ටිමේට් ලෝඩ් එක සහ අල්ටිමේට් ලෝඩ් එක සහ බීම් එකේ දිග අතර සම්බන්ධයක් දීලා තියෙනවා. බීම් එකේ ස්පෑන් එකේ, ඒ කියන්නේ බීම් එකේ මැද, බීම් එකේ සපෝට් උඩ, බීම් එකේ එජ් කෙලවරවල් වල, බීම් එකේ සපෝට් එකේ, බීම් එකේ මැද, බීම් එක මැද, බීම් ස්පෑන් එක මැද, ඊළඟට බීම් එකේ එන්ඩ් එකේ මූවමන්ට් හොයාගන්න එක පොඩි සමීකරණ කිහිපයක් දීලා තියෙනවා. ලොකු සමීකරණේ ආදේශ කළා ඉතා විනාඩි කිහිපයක් ඇතුළත ඔබට මේ බෙන්ඩින් මූවමන්ට් එක ගන්න පුළුවන්. ඔබ අල්ටිමේට් ෆෝස් එක කැල්කියුලේට් කරලා තියෙනවා නම්. ඉතින් ඒක ඉතා පහසුයි. ඔබට මේ කෝඩ් එකම භාවිතා කරලා බෙන්ඩින් මූවමන්ට් එක මැක්සිමම් බෙන්ඩින් මූවමන්ට් එකත් ඔබට ගණනය කරගන්න පුළුවන්. ඉතින් ඒක ගැනත් ඔබට ඉදිරියට දැනගන්න පුළුවන් කොහොමද ඒක ටේබල් එක පාවිච්චි කරන්න කියලා ගණන් හදනකොට අපි ඊළඟ ස්ටෙප් එකට යමු. දැන් අපි ඒ ආකාරයට මොකක් හරි ක්‍රමයකින් ඒ කියන්නේ බෙන්ඩින් මූවමන්ට් ඩයග්‍රෑම් එකකින් හෝ මූවමන්ට් ඩිස්ට්‍රිබියුෂන් මෙතඩ් එක මගින් හරි එහෙම නැත්නම් මේ කෝඩ් එකේ තියෙන ටේබල් එක පාවිච්චි කරලා හරි අපි හොයාගන්නවා මොමන්ට් එක. ඒක තමයි අල්ටිමේට් මූවමන්ට් එක කියලා කියන්නේ ඩිසයින් අල්ටිමේට් මූවමන්ට් එක. අන්නේ මූවමන්ට් එකට තමයි අපි දැන් ඩිසයින් කරන්න ඕනේ. අපි දැන් මූවමන්ට් එක හොයාගත්තා. ඊට පස්සේ අපි කරන්නේ ඉනිෂියල් ස්ටේජ් එකේදී අපි ඉනිෂියල් ඩිසයින් එකක් කරනවා. ඒ ඉනිෂියල් ඩිසයින් එක කියලා කියන්නේ අපි මුලින්ම මේක මේ ඇසියුම් කරනවා B සහ D කියන බීම් එකක උස සහ පළල කියන එක. ඒ කියන්නේ බීම් එකේ ක්‍රොස් සෙක්ෂන් එක අපි ඇසියුම් කරනවා. ඒක ඇසියුම් කරනකොට තම් රූල් තියෙනවා. තම් රූල් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔබ හිතන්න මේ බීම් එකේ ස්පෑන් එකක් දුන්නට පස්සේ ඒ බීම් එකේ ස්පෑන් එක අනුව ඔබට යම්කිසි බීම් එකක් කියනවා ඩිසයින් කරන්න කියලා මීටර 8ක 10 විතර. එතකොට ඔබට එහෙම කිව්වට පස්සේ ඔබට පුළුවන් වෙන්න ඕන එකපාරට ශනිකව හිතෙන්න ඒ බීම් එකට මෙන්න මේ වගේ ක්‍රොස් සෙක්ෂන් එකක් ඇතියි කියලා. ඒක කියන්නේ උස මෙච්චර වෙන, D මෙච්චර වෙන, B මෙච්චර වෙන බීම් එකක් ඇතියි කියලා ඔබට හිතන්න පුළුවන් වෙන්න ඕන. ඒක ප්‍රැක්ටිස් එකෙන්ම තියෙනවා. නමුත් ඔබට ඒක හිතන්න තම් රූල් එකක් තියෙනවා. ඒක ගැන මම කියලා දෙනවා ඊළඟ වීඩියෝ එකේදී. අන්න එහෙම තම් රූල් එකකින් අපි ඉනිෂියලි පළමු B සහ D කියන එක ඇසියුම් කරනවා. මෙන්න මේ දේ මෙහෙම ගනිමු කියලා. ඒ තම් රූල් පාවිච්චි කරන්නේ නැතුව සමහර තව දේවල් තියෙනවා. ස්ටෑන්ඩඩ් මෙතඩ් තියෙනවා. ඒ ස්ටෑන්ඩඩ් මෙතඩ් එකකින් හරි අපිට මේ B කියන එක සහ D කියන එක ඇසියුම් කරන්න පුළුවන්. එහෙම ඇසියුම් කරගත්තට පස්සේ අන්න ඒකට අනුව තමයි අපි ඩිසයින් කරන්නේ. ඒක තමයි ඉනිෂියල් ඩිසයින් එක කියලා කියන්නේ. ඉනිෂියල් ස්ටේජ් එක කියලා කියන්නේ. ඉනිෂියල් ස්ටේජ් එකේදී අපි ඇසියුම් කරනවා. අන්න එහෙම B සහ D ඇසියුම් කරගත්තා කියලා හිතන්නකො. අපි හිතනවා B වලට මෙන්න මෙච්චර ගයක් එන්න ඕන, D වලට මෙච්චර ගයක් එන්න ඕන මේ බීම් එකේ. එහෙම ගත්තට පස්සේ ඊළඟට අපි කරන්නේ අපි කලින් මම ගිය වීඩියෝ එක බැලුවේ නැත්තම් බලන්න අපි මේ දැන් ඊට පස්සේ ප්‍රොසීඩර් එකේ දෙන සමීකරණ කොහොමද විත්පන්න කරන්න කියලා මම කලින් වීඩියෝ එකේදී කියලා දුන්නා. කොහොමද විත්පන්න කරන්න කියලා. ඉතින් දැන් මේ සමීකරණ පාවිච්චි කරන්නේ කොහොමද කියලා බලමු. ඉතින් මෙහිදී මුලින්ම කරන්නේ මේ k හොයාගන්න එක. මේ k කියලා වැලියු එක සමාන වෙනවා m/fcu bd squared කියන එක. ඉතින් ඔබ m හොයාගත්තා. FCU දන්නවා. මේ FCU කියලා කියන්නේ කොන්ක්‍රීට් ග්‍රේඩ් එක හොයාගන්න එක. ඒකත් අපි ඩිසයින් කරන මුලින් කරන මේ ඉනිෂියල් ස්ටේජ් එකේදීම තමයි අපි ඒක ගන්න. ඒ බීම් එකකට නම් සාමාන්‍යයෙන් ගන්න අගයක් තියෙනවා. ඒ ගන්න හේතු කිහිපයක් තියෙනවා. යන්න ඒක ගැනත් මම
කලින් වීඩියෝ වලදී කියලා දුන්නා. නමුත් ගණන් හතරකට මම කියලා දෙන්නම්. අන්න ඒ අනුව මේ FCU අපි තීරණය කරනවා. ඒකත් මුලින්ම අපි කෝඩ් එක බලලා ගන්න දෙයක්. ඉතින් FCU ගන්නවා, BD දන්නවා අපි assume කරපු BD, M දන්නවා අපි calculate කරපු M, ultimate design moment එක. එතකොට අපිට K calculate කරගන්න පුළුවන්. අපි K value එක දැන් හොයා ගන්නවා beam එක design කරන procedure එකේ යනකොට. K value එක හොයාගත්තට පස්සේ අපි බලනවා මම ඔබට කිව්වා K dash කියලා value එකක් තියෙනවා 0.156ට සමාන එකක්. අපි K dash එක කුඩා හෝ සමානයි 0.66 K dash අපි හොයාගන්න K මේ K dash එක කම්පෙයාර් කරනවා. ඒ කියන්නේ K කුඩා හෝ සමානද 0.156ද කියලා හරි. එහෙම නැත්නම් K 0.156. ඒ කියන්නේ K dash වඩා විශාලද කියලා බලනවා. අපි හිතමු K පළවෙනි අවස්ථාව සලකමුකෝ. K කුඩා හෝ සමානයි 0.156 කියලා. අන්න එහෙම ආවොතින් එහෙම වුණොත් විතර අපි ඊළඟ ස්ටෙප් එකට යනවා. මේ Z බෙදි 0.5 කියන ওই සමීකරණ. මේ සමීකරණ ඔබට හුරු පුරුදු ඇති. මම කලින් කියලා දුන්න යන්නේකේදී අන්න ඒ සමීකරණයට ගිහිල්ලා මෙතනින් අපිට අපි දන්නවා D දන්නවා. මෙතනින් K හොයාගත්තා. ඒ දෙක ආදේශ කරලා Z කියන ලීවර් ආර්ම් එක අපි හොයාගන්නවා. ලීවර් ආර්ම් එක අපි දැන් හොයාගත්තා. ඊළඟට ලීවර් ආර්ම් එක හොයාගත්තට පස්සේ තව දෙයක් තියෙනවා. ඇයි තව දෙයක් තියෙනවා. මේ ලීවර් ආර්ම් එක අපි 0.956ට වඩා වැඩි වෙන්න හොඳ නැහැ කියලා කිව්වා. ඒ කියලා කියන්නේ ලීවර් ආර්ම් එක කුඩා හෝ සමාන වෙන්න ඕන. මෙතන කුඩා හෝ සමාන වෙන්න ඕන 0.95ට. අපි දැන් ඊට පස්සේ ගන්න ලීවර් ආර්ම් එක අපි කලින් සමීකරණයෙන් ගත්ත Z කියන වැලියු එක චෙක් කරලා බලනවා 0.95ඩීත් එක. අපි D වැලියු එක දන්නවා. ඒ D වැලියු එක 9.0.95න් වැඩි කරලා එන උත්තරේ කම්පෙයාර් කරනවා කලින් හොයාගත්ත Z එක. ඒ Z එක කම්පෙයාර් කරලා බැලුවයින් පස්සේ ඒ Z ට වඩා 0.95 Z කියන එක ඒ Z ට වඩා 0.95 කියන Z 0.95 කියන Z කියන එක විශාල නම් අපි කරන්නේ Z කියන එකට අපි ගන්න 0.95D කියන එක. හැබැයි කුඩා හෝ සමානයි නම් අපිට අපි එනාගිය ගන්නවා. විශාල වෙන්න දෙන්න හොඳ නැහැ. ඒ කියලා කියන්නේ අපි හොයාගන්න Z එක 0.95Dට වඩා විශාල වෙන්න දෙන්න හොඳ නැහැ. විශාල වුණොත් අපි ගන්නෙ මතක තබා ගන්න විශාල වුණොත් ගන්නෙ මෙන්න මේ Z කියන එක 0.95Dට කුඩා හෝ සමානයි D වුණොත් එහෙම අපි එන වැලියු එක ගන්නවා කලින් සමීකරණේ දාලා එන වැලියු එකමයි ගන්නෙ. ඒක මතක තබා ගන්න. ඒකට හේතුව සහ අර K dash limit කරන එකේ හේතුව මම ගිය වීඩියෝ එකෙනුත් කියලා දුන්නා. ඊට කලින් වීඩියෝ එකෙනුත් කියලා දුන්නා. ඉතින් ඒ වීඩියෝ නරඹලා ඒවා හේතුව සැකහැර දැනගන්න. ඊට පස්සේ අපි දැන් Z හොයාගත්තා. එහෙම Z හොයාගත්තට පස්සේ අපි කැල්කියුලේට් කරන අපේ අවසාන වේගක වෙන අවශ්‍ය රේන්ෆෝස් ඒරියා එක කැල්කියුලේට් කරන එක. ඉතින් අන්න එතකොට අපි කැල්කියුලේට් කරනවා රේන්ෆෝස් amount එක මෙන්න මේ සමීකරණයෙන්. ඔබ දන්නවා දැන් ඔබ M හොයාගත්ත M දන්නවා. මේ Fy දන්නවා. Fy කියලා කියන්නේ ස්ටීල් ග්‍රේඩ් එක සාමාන්‍යයෙන් 460 නිව්ටන් per ස්ක්වයර් මිලිමීටරට ඔබට කලින් මම කියලා දුන්නා. ඉතින් මේවා අපි දන්න දේවල් ඉසලුත් අපි හොයාගත්තා. ඒ කියලා කියන්නේ මෙතන දාන ඉසට දාන්නේ මෙතන දාන ඉසට දාන්නේ කලින් සමීකරණයෙන් දාන හොයාගන්න ඉසට ඒ ඉසට කියන කලින් සමීකරණයෙන් හොයාගන්න ඉසට එක 0.95 ඩීට වඩා අඩු හෝ සමාන නම් ඒ හොයාගන්න ඉසට එක මෙතෙන්ට ආදේශ කරනවා. අපි හිතමු ඒ කලින් සමීකරණය දාලා හොයාගන්න ඉසට එක 0.95 ඩීට වඩා වැඩි නම් අපි 0.95 ඩීට නාගේ තමයි මෙතෙන්ට ආදේශ කරන්නේ. මෙන්න මෙතන තියෙන ඉසට. ඒ ඉසට ආදේශ කරලා අපි AS හොයනවා. අන්න ඒක තමයි අවශ්‍ය කම්බි ඒරියා එක. ඒ බීම් එකට අවශ්‍ය වෙන කම්බි ඒරියා එක. ඊට පස්සේ ඔබට මම ඒ ඒරියා එක හෙව්වට පස්සේ ඔබට මම කලින් වීඩියෝ මුල් වීඩියෝ පළවෙනි දෙවෙනි වීඩියෝ එකේ විතර මට මතකයි කියලා දුන්නා අපිට බීම් එකකට දෙන්න ඕන මිනිමම් රේන්ෆෝස් ඒරියා එකක් තියෙනවා. සමහර කන්ට්‍රෝල් කරන්න ඒ වගේ දේවල් වලට. ඒකට හේතුව ඔබ කලින් වීඩියෝ නරඹ බලාගන්න. අන්න ඒක චෙක් කරනවා. දැන් අපි හිතමු AS කියලා යම්කිසි ඒරියා එකක් ආවා. ඒ ඒරියා එක චෙක් කරනවා මිනිමම් රේන්ෆෝස් percentage එක. ඒක ටේබල් 327 කියන ඔබ බලන්න
ටේබල් 327 කෝඩ් එකේ ටේබල් 327 බලන්න ඒකේ දීලා තියෙනවා මිනිමම් රේන්ෆෝස් percentage එක. ඉතින් ඒ මිනිමම් රේන්ෆෝස් percentage එක 0.13යි දීලා තියෙනවා බීම් වලට සාමාන්‍ය රෙක්ටැන්ගියුලර් බීම් එකකට. අන්න ඒකත් එක චෙක් කරලා බලනවා. අපි චෙක් කරලා බලනවා මේ ගත්ත මේ අපි දැන් AS කියලා ආපු percentage එක cross section එකත් එක්ක percentage එක බලනවා. අපි ගත්ත cross section එකයි මේ ආපු AS කියන area එකයි area එකේ percentage එක බලලා ඒක 0.13ට වඩා අඩුද සමානද කියලා බලනවා. අඩුද වැඩිද කියලා බලනවා. වැඩි නම් ප්‍රශ්නයක් නැහැ. වැඩි නම් අපි minimum rainfall එක ඉක්මවල දීලා තිනවා. හැබැයි අඩු නැහැ කියලා හිතන්නකෝ. අඩු වුණොත් අපිට මේ 0.13 දෙන්න වෙනවා. 0.2 තමයි දෙන්නේ. අඩු නම් අපි අඩු AS එක දෙන්නේ නැහැ. අපි ඒ percentage එක 0.13 වෙන ගානට හදලා දෙන්න වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක් ආවොත් කොහොමද හැන්ඩල් කරන්න කියලා ගණන් වලදී මම කියලා දෙනවා. මේක කොහොමද චෙක් කරන්න කියලා ඔබට පහසුවෙන් දැනගන්න පුළුවන්. මේ ගණන් හදනකොට මම මේක ඔබට ප්‍රොසීඩර් එක දැනගන්න තමයි මේ මම කියන්නේ. ඉතින් අන්න එහෙම කරාට පස්සේ අපි මේ බීම් එක ඩිසයින් කරා වෙනවා. අන්නේ තෙන්ට ආවොත් ඔබ හිතන්න දැන් මෙන්න මෙතන මේ පළවෙනි ස්ටෙප් එකටයි මොකෝ මේ පළවෙනි ස්ටෙප් එකේ අපි හොයාගන්න K කියන එක මෙන්න මේ පළවෙනි ස්ටෙප් එකේ අපි හොයාගන්න K කියන එක අපි හිතමු මෙතෙන්දී විශාලයි 0.1 කියලා. එතකොට අපිට මෙහෙම කරන්න පුළුවන්. අපි ඒ කියන්නේ මේක ඩිසයින් කරන්න සිංගල් රේන්ෆෝස් බීම් එකක් නිසානේ විදියටනේ. නැත්තම් අපිට මේක ඩබ්ල් රේන්ෆෝස් බීම් එකක් විදියට ඩිසයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතන්න 0.156ට මේ K ඩෑෂ් කියන එක K කියන එක විශාලයි කියලා 1.56ට වඩා. එතකොට අපි කරන්නේ මෙන්න මේ විදියට යනවා. K අන්න එහෙම ගියාට පස්සේ අපි ගත්ත B සහ D එක මේක හදන්න බෑ. ඒ කියන්නේ මේ බීම් එක සිංගල් රේන්ෆෝස් විදියට ඩිසයින් කරන්න බෑ. ඒ කියන්නේ K කියන එක 0.156ට වඩා විශාල වුණොත් අපි ගත්ත BD එක අපිට ඒක සිංගල් රේන්ෆෝස් බීම් එකක් විදියට ඩිසයින් කරන්න බෑ. ඒක ඩබ්ල් රේන්ෆෝස් බීම් එකක් විදියට තමයි ඩිසයින් කරන්නේ. ඒ කියන්නේ මම කලින් වීඩියෝ එකේ කියලා දුන්නා ඇයි කියලා. ඒක ඔබ බලන්න එතෙන්දී. ඒ කියන්නේ උඩ තියෙන කම්ප්‍රෙෂන් ඒරියා එකෙන් ඒන මේ කම්ප්‍රෙෂන් කොන්ක්‍රීට් ඒරියා එකෙන් ඒ maximum bending moment එකේදී එන compression එක දරා ගන්න බෑ. ඒ තියෙන concrete area එක මදි. අන්න ඒ concrete area එක මදි නිසා ඒ ඉතිරි ඒ කියන්නේ balance දරා ගන්න බැරි compression එක දරා ගන්න අපි උඩට කම්බි දෙන්න වෙනවා. අන්න ඒ උඩට කම්බි දීම තමයි අපිට compression area එකටත් එතකොට කම්බි දීලා තියෙන්නේ. අන්න ඒ වගේ එකකට එතකොට tension area එකෙත් කම්බි දීලා තියෙනවා. compression area එකෙත් කම්බි දීලා තියෙනවා. ඒ අවස්ථා දෙකටම කම්බි දීපු ඒ අවස්ථාවකට තමයි අපි කියන්නේ double reinforced beam එකක් කියලා. අන්න එහෙම 0.156 ඩීට වඩා K විශාල වුණොත් අපි මුලින් assume කරපු BD එක ගාන හදාගෙන යනවා නම් මතක තබා ගන්න මුලින් assume කරපු BD එක ගාන හදාගෙන යනවා නම් ඒක අපිට single reinforced beam එකක් විදිහට ඩිසයින් කරන්න බෑ. අපි ඒක double reinforced beam එකක් විදිහට තමයි ඩිසයින් කරන්න වෙන්නේ. අන්න එතකොට අපිට වෙනවා compression reinforced area එකක් ගන්න කරන්න. ඒ කියන්නේ tension reinforced area එකට අමතරව AS ට අමතරව A-S කියලා compression එක concrete වලට දෙන මේ steel area එකක් ගන්න කරන්න වෙනවා. එතකොට steel area දෙකක් ගන්න කරන්න වෙනවා. ඒ කියන්නේ උඩට දෙන්න steel area එකයි පල්ලෙහාට දෙන්න steel area එකයි ගන්න කරන්න වෙනවා. ඉතින් ඒක කොහොමද කරන්න කියලා ඉදිරි lecture එකදී මම කියලා දෙන්නම්. ඒ කියන්නේ ඉදිරි lecture එකදී මම ඒ දේ ගැන ඔබට පැහැදිලිව කියලා දෙන්න. එතකන් ඔබ මාත් එක්ක රැඳී ඉඳින්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වෙනකම් ඉතින් ඊළඟට මේ ඔබ හිතන්න මේ AS දැන් අපි ගන්න කරා කියලා මේක මෙන්න මේ අවස්ථාව ඔබ අමතක කරන්න K විශාලයි 0.156 කියන එක දැන් ඔබ මෙන්න මෙතෙන්දී K කුඩා හෝ සමානයි 0.156 ඇවිල්ලා ඔබ AS ගන්න කරා. එතකොට අවශ්‍ය ස්ටීල් ප්‍රමාණය හොයන්න අපි සාමාන්‍යයෙන් බීම් එකකට දෙනවා නම් 12 බාර්
එහෙම නැත්නම් 10 බාර දෙනවා නම් අපි මේ AS එක මේ AS කියන එක බාර් එක ඒරියා එකකින් බෙදලා බාර් ගන්න හොයා ගන්නවා. ඒ කියන්නේ ටෙන්ෂන් ඒරියා එකට දෙන්න ඕන කම්බි ප්‍රමාණය කම්බි ගන්න හොයන්නේ මේ අපි හොයාගන්න AS එක. එහෙම නැත්නම් ස්ටිල් ඒරියා එක අපි දෙන්න හදන අපි හිතමු 10 බාර් එකක් කියලා. 10 බාර් එකක් නම් ඒ 10 බාර් එකේ ඒරියා එක හරස් කඩේ ඒරියා එකෙන් බෙදලා කම්බි ගන්න හොයනවා. අපි 12 කම්බියක් නම් මේ AS කියන එක ඒ හරස් කඩේ ඒරියා එකෙන් බෙදලා කම්බි ගන්න වෙනවා. අන්න ඒ අවශ්‍ය ඒ කම්බි ගන්න තමයි අපි ඒ බීම් එකට දෙන්නේ. ඉතින් ඒ කම්බි ගන්න දුන්නට පස්සේ ඒ බීම් එක ඩිසයින් කළා හමාරයි. ඉවරයි. ඊට පස්සේ අපිට තව දෙයක් තියෙනවා. දැන් ඔය බීම් එකේ අපි ඩිසයින් කරන්නේ මැද තියෙන සාමාන්‍ය මැක්සිමම් එකටනේ. නමුත් ඔබ නිකන් සිම්පලි සපෝටඩ් බීම් එකක් ගන්න. ඒ සිම්පලි සපෝටඩ් බීම් එකක් ගත්තට පස්සේ බෙන්ඩින් මූවමන්ට් එක වැඩි වෙන්නේ මැදනේ. එතකොට ඔබ ඩිසයින් කරන්නේ මැද එකට. නමුත් ඔබ ඒ කම්බි ටික මුළු බීම් එක පුරාවටම දෙනවා. හැබැයි ඒක අන්නේ ඉකොනොමිකල් නෑ. ඒ කියලා කියන්නේ ඒක සාමාන්‍යයෙන් කොස්ට් වැඩි. අපි අන්න ඒකෙදි කරන්නේ මේ මැක්සිමම් බෙන්ඩින් මූවමන්ට් එක තියෙන තැනට විතරක් දෙනවා මෙන්න මේ AS කියන ඒරියා එක. මැක්සිමම් බෙන්ඩින් මූවමන්ට් එක තියෙන තැනට විතරක්. ඒ කියලා කියන්නේ තියෙන තැන ඉඳලා යම් කිසි ප්‍රමාණයක දුරක්. ඒ කියලා කියන්නේ බීම් එකේ දිගෙන් යම් ප්‍රමාණයක දුරක්. බීම් එකේ දිගෙන් එහෙම කියන්න මම ඔබට පස්සේ ඒක කියලා දෙන්න. බීම් එකේ මැද අපි සිම්පලි සපෝටඩ් බීම් එකක් ගත්තොත් බීම් එකේ මැද තමයි වැඩිම බෙන්ඩින් මූවමන්ට් එක කියන්නේ. එතකොට මැද ඉඳලා දෙපැත්තට යම් කිසි දුරක් දක්වා මේ ගණන් කරන ඒරියා එක දෙනවා. ඊට පස්සේ කර්ටේල්මන්ට් කියලා මම ඔබට කිව්වා කියලා දෙන්නම් කියලා ඉදිරියට පාඩමක්. කර්ටේල්මන්ට් කරනවා ඒ කියන්නේ කම්බි වල ඒරියා එක අඩු කරනවා අර අඩු බෙන්ඩින් මූවමන්ට් එක තියෙන හරියකට එනකම්. ඒකේ මෙතඩ් එකක් තියෙනවා කොතෙන්ද කම්බි ඒරියා එක අඩු කරන්නේ. ඒ කියන්නේ මැක්සිමම් බෙන්ඩින් මූවමන්ට් එකේ ඉඳලා කොච්චර දුරක් මේ අපි කැල්කියුලේට් කරපු AS කියන ඒරියා එක දෙනවද කොතනින් ඉඳන් එතනින් කොයි තැන ඉඳන් අපි අඩු කරන්න ඕනද කියන එක කෝඩ් එකේ දීලා තියෙනවා. අපි යන්නේ ඒක කොහොමද කරන්න කියලා මම වෙනම පාඩමකින් මම ඔබට කියලා දෙනවා. එතකොට ඒ බීම් එක අපි සැලකුවොත් එතකොට මැදට අපි මේ ගණනය කරපු AS ඒරියා එක දෙනවා. ඊට පස්සේ ඒ යම් තාක් දෙපැත්තෙන් අපි කෝඩ් එක රෙකමන්ඩ් කරන යම් දුරක් ගියාට පස්සේ නම් ඒ කම්බි ප්‍රමාණය කෝඩ් එකේ කියනවා 150ක් දෙන්න කියලා කියනවා. අන්න ඒ මේ කැල්කියුලේට් කරපු කම්බි ප්‍රමාණයෙන් 150ක් වෙලා අන්න ඒ ඉතිරි ටිකට ඒ 150 දෙනවා. ඒ කියන්නේ AS එක 150න් වැඩි කරලා ඒ අපි දාන කම්බි ඒරියා එකෙන් බෙදලා අන්න එතකොට ඒ කම්බි ගාන දෙනවා. අන්න ඒක ඒ ලොකේෂන් එක කොතනද කියලා හොයාගන්න හැටිත් මම කියලා දෙනවා. ඉතින් ඊට පස්සේ අපි එහෙම කරාට මදි ඒකේ ලැප් ලෙන්ත් එකක් තියෙනවා. ඒ කියන්නේ කම්බි අඩු කරන ඔබ හිතන කම්බි දානකොට කම්බියක් මදි වුණා. කම්බියක් ලැප් කරන්න ඕන. එහෙම කම්බියක් ලැප් කරන්න ඕන. කම්බි මදි වුණායින් පස්සේ කම්බි ලැප් කරනකොට ඒ ලැප් ලෙන්ත් එක කැල්කියුලේට් කරන හැටිත් මම ඉස්සරහට කියලා දෙන්නම්. ඊට අමතරව දැන් ඔබට මම කියන්නේ මේ කර්ටේල් කරනවා කියලා. කර්ටේල් කරනකොට කපනකොට කම්බිය අඩු කරනකොට කම්බි ඒරියා එක අඩු කරනකොට ඊළඟ කම්බිය පටන් ගන්නකොට පටන් ගන්නකොට ඒ කම්බි වල ඇන්කරේජ් එකක් තියෙන්න ඕනේ. ඒ කියලා කියන්නේ ඒ නවත්තන තැන ඉඳලා තව පොඩ්ඩක් යම්කිසි අපි හිතමු ඉෆෙක්ටිව් යම්කිසි දුරක් ඉෆෙක්ටිව් ඩෙප්ත් එක තරම් දුරක් තව කම්බිය කන්ටිනියු කරන්න ඕන අඩු වෙන පැත්තට. ඒ කියන්නේ අර කොන්ක්‍රීට් ඇතුලේ ඇන්කර් වෙන්න ඕනේ. හරියට ඒ නවත්තන කම්බිය අඩු කරන කම්බිය හොඳට රැඳිලා තියෙන්න ඕනේ. නැත්නම් ඒ කම්බිය මේ ඒ කියන්නේ ඇදිලා ආවොතින් ඒ අපිට අවශ්‍ය දේ වෙන්නේ නැහැ. ඒක නිසා ඒ ඇන්කරේජ් ලෙන්තුත් ගන්නය කරන්න ඕන ඔය කර්ටේල්මන්ට් කරන තැනදී ඊළඟට බීම් එකේ එජ් එකේදී. බීම් එකේ එජ් එකේදී අයි බීම් කම්බිය නවන්නේ. බීම් එකේ එජ් එකේදී අයි කම්බිය නවන්නේ. ඒ ඇන්කරේජ් තුරක් හදා ගන්න. ඒ කියන්නේ බීම් එකේ එජ් එකේදී කම්බියට අවශ්‍ය ඒ කියන්නේ හොඳ ශක්තියක් ලබා දෙන්න තමයි එහෙම නවන්නේ. නවල මේව කරන්නේ. ඉතින් අය අවශ්‍ය මේක ලබා දෙන්නේ. ඒ කියන්නේ සමහර තැන්වලදී නවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් බොහෝ තැන්වලදී කම්බිය උඩට නවනවා. ඒ නවන්න අවශ්‍ය නැහැ ඇන්කරේජ් ලෙන්ත් එකක් හොයා ගන්න ඕනේ. අන්න ඒ ඇන්කරේජ් ලෙන්ත් එක. ඒ කියන්නේ කර්ටේල්මන්ට් කරන අවස්ථාවේදී අර එන්ඩ් එකේදී ඒ ඇන්කරේජ් ලෙන්ත් ගන්න හැටිත් මම කියලා දෙනවා ඉදිරි වීඩියෝ එකේදී. ඊට පස්සේ ඔබට මම කිව්වා ලැබ් ලෙන්ත් එක ගන්න හැටිත් කියලා දෙනවා. ඉතින් ඕක ඇන්කරේජ් ලෙන්ත් එක, කර්ටේල්මන්ට් එක
ගන්න හැටි, ලැප් ලෙන්ත් ගන්න හැටි, ලැප් කරන්න හැටි. ඉතින් ඒ ටිකත් සම්පූර්ණ කරගෙන පස්සේ ඩ්‍රෝවින් එකක් අපි අඳින්න ඕන. ඒ ඩ්‍රෝවින් එක සයිට් එකට ගියාට පස්සේ තමයි ඒ සයිට් එකේ ඉන්න කෙනාට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේකේ කොහොමද කම්බි දෙන්න ඕන. මේකේ මොන කොතෙන්දද කර්ටේල් කරන්න තියෙන්නේ, කොතෙන්දද කම්බි ඒරියා එක අඩු කරන්න තියෙන්නේ, මොන වගේ ක්‍රොස් සෙක්ෂන් එකක්ද තියෙන්නේ, බීම් එකේ උස කොච්චරද, මොන වගේ කොන්ක්‍රීට් ග්‍රේඩ් එකක්ද දෙන්න ඕන, මොන වගේ ස්ටීල් ඒරියා එක ස්ටීල් මොන වගේ කම්බිද දෙන්න ඕන කියලා ඒ තියෙන්නේ ඒ ඩ්‍රෝවින් එකේ. අන්න ඒ ඩ්‍රෝවින් එක තාවට පස්සේ තමයි ওই බීම් එක සිංගල් රේන්ෆෝස් බීම් එක ඩිසයින් කරා කියලා කම්ප්ලීට් වෙන්නේ. අන්න ඒ අවස්ථාව වෙනකන් මම ඉස්සරහට කියලා දෙනවා. ඒව වෙන පාඩමක් යටතේ කියලා දෙනවා. මොකද W reinforce බීමුත් ඉවර වුණාට පස්සේ මොකද ඒ කොටස් ටික W reinforce බීම් එකත් එක්ක සම්බන්ධ නිසා. ඉතින් අපි හිතන්න දැන් ඔබ මෙන්න මෙතෙන්දී එන්න මෙන්න මේ අවස්ථාවට මෙතන ඔබ හිතන්න මේ K කියන එක 0.156ට වඩා වැඩි වුණා. ඔබ ගත්ත BD එක මේ පළවෙනි අවස්ථාවෙන් කියලා කියන්නේ 0.156ට වඩා අඩු හෝ සමාන වෙන අවස්ථාවක්. එහෙම වුණාන් පස්සේ අපිට කියපු විදිහට අර කැල්කියුලේට් කරලා ගිහිල්ලා අඩු හෝ සමාන නම් සිංගල් රේන්ෆෝස් මතකද බලන්න අඩු හෝ සමාන නම් සිංගල් රේන්ෆෝස් බීම් එකක් විදිහට ඩිසයින් කරන්න පුළුවන්. අපි ගත්ත අපි ඇසියුම් කරමු BD එක. එතකොට අපි අඩු හෝ සමාන වුණොත් පහළට ගිහිල්ලා අර මම කියපු ස්ටෙප් එක අනුගමනය කරන් ගිහිල්ලා AS හොයලා අපි අවශ්‍ය ඒරියාවක දෙනවා. නමුත් ඔබ හිතන්න ඔබ මේක වැඩි වුණා කියලා. වැඩි වුණොත් මම ඔබට කිව්වා කලින් ඒක සිංගල් රේන්ෆෝස් අපි ගත්ත BD එක සිංගල් රේන්ෆෝස් බීම් එකක් විදිහට ඩිසයින් කරන්න බෑ. ඒක ඩබල් රේන්ෆෝස් බීම් එකක් විදිහට ඩිසයින් කරන්න වෙන්නේ. එතකොට ටෙන්ෂන් එකට කම්බි කම්ප්‍රෙෂන් එකට කම්බි දෙන්න ඕන කියලා. නමුත් ඔබට මේක සිංගල් රේන්ෆෝස් සමහර බීම් තියෙනවා පුළුවන් ඒවා මේක සිංගල් රේන්ෆෝස් බීම් එකක් විදිහට ඩිසයින් කරන්න පුළුවන් වෙනවා. අපි මෙතෙන්ට ආවට පස්සේ මේ අපි හිතමු මේක විශාල 0.156 කියලා. මම මේ සිංගල් රේන්ෆෝස් බීම් ඩිසයින් කරන එක නිසා කියලා තියෙන W නැතුව මේක සිංගල් රේන්ෆෝස් විදියට කොහොමද ඩිසයින් කරන්න කියලා එක ගැන තමයි මම කියලා දෙන්න හදන්නේ. මොකද මේ පාඩම නිසා. දැන් මේක අපිට එහෙම විශාල හෝ 0.156 වුණාට කමක් නැහැ. සමහර අවස්ථා තියෙනවා ඒ බීම් එක අපිට සිංගල් රේන්ෆෝස් විදියට ඩිසයින් කරන්න පුළුවන්. ඒ කියලා කියන්නේ දැන් කම්බියේ එතකොට අපි ආයෙත් මුලට යනවා. මෙතෙන්දී අපි 0.156ට වඩා වැඩි වුණොත් අපි කරන්නේ ආයෙත් අපි මුලට යනවා. ඒ කියන්නේ මේක ඉටරේටිව් ප්‍රොසෙස් එකක් වෙන්නේ. ඉටරේටිව් ප්‍රොසෙස් එකක් කියලා කියන්නේ අපි මේ ඩිසයිනින් කියන්නේ ඉටරේටිව් ප්‍රොසෙස් එකක්. ඒ කියන්නේ අපි වැරදි නම් ආයෙ ට්‍රයිල් ඇන් එරර් මෙතඩ් එකක්. වැරදි නම් අපි මුලට ගිහිල්ලා ආයෙත් හදාගෙන එනවා. ඒ කියන්නේ අපි 0.156 කියලා කියන්නේ කෙලින් මේක සිංගල් රේන්ෆෝස් විදියට ඩිසයින් කරන්න බෑ කියන එක. එහෙනම් අපි කරන්නේ මුල අපි ඇසියුම් කරපු B සහ D වෙනස් කරන්න ඕන. ඒ කියන්නේ ඔබ K හොයන්නේ මේ මෙන්න මේ M නියතයක් FCU නියතයක් BD වල ඉන්නේ K හොයන්නේ. ඒතකොට K අඩු කරගත්තා නම් හරිනේ 0.156ට වඩා. ඒකට අපි කරන්නේ මෙන්න මේ BD වෙනස් කරනවා. අපි සාමාන්‍යයෙන් කරන්නේ ඉෆෙක්ටිව් D එක වෙනස් කරන එක D එක වෙනස් කරන එහෙම නැත්නම් B එක යම් ප්‍රමාණයක් වෙනස් කරලා බලනවා. ඒ වෙනස් කරලා බලලා අපි ගේනවා 0.156ට හරි ඊට වඩා අඩු අගයකට හරි. එහෙම ගෙනල්ලා අපි සිංගල් රේන්ෆෝස් විදියට බීම් එකක් විදියට ඩිසයින් කරගෙන යන්න පුළුවන්. ඒක සමහර අවස්ථාවලදී කරන්න පුළුවන් ඒ විදිහට. මම මේක කියන්නේ මේ පාඩම සිංගල් රේන්ෆෝස් බීම් එකක් විදියට ඩිසයින් කරගෙන යන්න හැටි කියලා දෙන්න නිසා. නමුත් සමහර අවස්ථා එනවා එහෙම කරන්න බැරි. දැන් ඔබ හිතන්න බීම් එකේ ඩෙප්ත් එක ලොකු ප්‍රමාණයක් වැඩි කරන්න ඕන කියලා. ඒ කියන්නේ මෙහෙම කරන්න ඔබ දන්න මෙතන BD වැඩි කරන්න ඕන. මෙතන BD වැඩි කරන්න ඕන. බීම් එක ඩෙප්ත් එක අපි හිතන 900ක් විතර ඒ වගේ ප්‍රමාණය මීටරයක් වගේ ආවා කියලා. එතකොට ඔබ බලන්න ගන්න එතකොට ඒ තියෙන අවකාශයේ ඒරියා එක අඩු වෙනවනේ. අපි කාමරයක් ගත්තොත් කාමරයක බීම් එක 900ක් විතර ආවොත් එහෙම ඒ කාමරේ උඩ ඉඳන් මීටරයක් විතර තියෙන බීම් එකක්. එතකොට ඒ කාමරෙන් ප්‍රයෝජනයක් නැහැ. ඒ රූම් එකෙන්. ඊට අමතරව සමහර වෙලාවට එළිය 900 බීම් ආවොත් එහෙම එළිය ලොකු බීම් ආවොත් එහෙම උස වැඩි බීම් ආවොත් එහෙම පාට පේන පැතිවල ඒක ඊස්තටික් ඇපියරන්ස් එක. ඒ කියන්නේ බිල්ඩින් එකේ පෙනීමට ඒක බලපානවා. බිල්ඩින් එක නිකන් කැත වෙලා පේනවා ඒ වගේ අවස්ථාවලදී. එහෙම ලොකු බීම් ආවොත් උස වැඩි ඩෙප්ත් එක වැඩි බීම් අපි දැම්මොත් මේවකට අන්න ඒ වගේ අවස්ථාවලදී අපිට බීම් එකක් අපිට සිංගල් රේන්ෆෝස් විදිහට ඩිසයින් කරන්න බෑ ලොකු උසවල් එනකොට. අන්න එතකොට අපි යනවා ඩබල් රේන්ෆෝස් පැත්තට. ඉතින් ඔබට මොකක් හරි කළා මේක K එක 0.156ට අඩු කරගන්න පුළුවන් BD වෙනස් කළා. නමුත් ඒක
බිල්ඩින් එකේ අපියරන්ස් එකට, බිල්ඩින් එකේ අවකාශයට, ඔය ගාන කොන්ක්‍රීට් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒව තීරණය කරන්න ඕන ඔබ ප්‍රිලිමිනරි ඩිසයින් එකක් කළා, ප්‍රිලිමිනරි කැල්කියුලේෂන් කරලා. ඒවා කොහොමද දෙන්නේ, මොන වගේ දේවල් දෙන්නේ, ඊළඟට ඔබ කොස්ට් කැල්කියුලේෂන් එකක් කරන්න බලාපොරොත්තු වෙන ඩිසයින් මෙහෙම කරාට මදි. කොස්ට් කැල්කියුලේෂන් එකකුත් කරන්න ඕන. මොකද ඩිසයින් කියලා කියන්නේ අපිට ඕන විදිහකට ඩිසයින් එක කරන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු බීම් දාලා ලොකු සයිස් දාලා නමුත් ඒක කොස්ට් ඉෆෙක්ටිව් නැති වෙන්න පුළුවන්. නමුත් ඩිසයින් කිරීමේ අරමුණ වෙන්නේ ඕන විදිහට ඩිසයින් කිරීම නෙවි. ඒ කියලා කියන්නේ ඒ බිල්ඩින් එක ඩිසයින් කරනකොට කොස්ට් එක ගැනත් හිතලා, ඉකොනොමි එක ගැනත් හිතන්න ඕන, පරිසරය ගැනත් හිතන්න ඕන, පරිසරයට මුදවන තාප ප්‍රමාණය, ඒව ගැනත් හිතන්න ඕන, පරිසර දූෂණය ගැනත් හිතලා, බිල්ඩින් එකේ පෙනීම ගැනත් හිතලා ඔය ඔක්කොම එකට ආවට පස්සේ බිල්ඩින් එකේ සේෆ්ටි එක ගැනත් හිතන්න ඕන. අපිට දෙන්නම ඕන නම් ලොකු බීම් එකක් දෙන්න ඕනේ. ඒක නවත්තන්න බෑ කොච්චර මේක ආවත්. නමුත් අපිට මේ බීම් එක අපේ ඩිසයින් නොලෙජ් එක යම් ක්‍රම පාවිච්චි කරලා බීම් එකේ උස අඩු කරන්න පුළුවන් නම්, එහෙම නැත්නම් අපිට වැඩිපුර කොලම් එකක් දාලා හරි මේ බීම් එක පොඩියට දෙන්න පුළුවන් නම්, ඒ අවස්ථාවේදී යන කොස්ට් එක කලින් අවස්ථාවලට වඩා අඩු නම්, එහෙම නැත්නම් පරිසර දූෂණය අඩු නම්, අන්න එවැනි අවස්ථාවකදී එහෙම වැඩිපුර බීම් එකක් දාලා හරි දෙන්න අපිට පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ අන්න එහෙම තීරණය ගැනීම තමයි ඩිසයින් කිරීම කියලා කියන්නේ. අන්න ඒ වගේ දේවල් ඔබට මම ඉස්සෙල්ලාදී කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි වීඩියෝ වලදී. ඉතින් ඔබ මේ අවසාන වීඩියෝ එක මම ඔබට කිව්ව විදිහට ඉතින් සිංග්ලියන් පෝස්ට් සම්බන්ධව ගෙනවන අවසාන වීඩියෝ එක ඉදිරි වීඩියෝ වලදී මම ඔබට බලාපොරොත්තු වෙනවා මේ කියන විදිහට WN-force beam slab column 40s design ගන්න කියලා දෙන්න. ඉතින් මෙතන තව දෙයක් ඔබට කියන්න ඕන මම මේ beam design කරන එක අපිට පුළුවන් මෙන්න මේ part 1 මේ 1985 part 1 කියන කෝඩ් එකට අනුව තමයි ඩිසයින් කරේ. part 3 කියලා කොටසක් තියෙනවා. 1985 part 3 කියලා කොටසක් තියෙනවා BS 8110 part 3 කියලා. ඒකේ තියෙන graph. ඒ graph වලින් ඩිසයින් කරන්න පුළුවන්. හැබැයි graph වලින් ඩිසයින් කරනවට වඩා මෙන්න මේ උඩ තියෙන මෙතඩ් එකෙන් ඩිසයින් කරන එක තමයි වඩා සේෆ් වෙන්නේ. මේ උඩ තියෙන මෙතඩ් එකෙන්. ඒක නිසා මම graph කියන එක වෙනමම පාඩමකින් කියලා දෙන්නම් කොහොමද ඩිසයින් කරන්න කියලා. ඒ කෝඩ් එක කොහොමද ඒ graph පාවිච්චි කරලා beam ඩිසයින් කරන්න කියලා කෝඩ් එක part 3 එකත් එක්ක. ඉතින් ඒකත් ඉදිරියේදී කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ යම් දෙයක් දැනගත්තා නම් මේ වීඩියෝ එක නරඹලා ඔබ මාව subscribe කරන්න අමතක කරන්න එපා. බොහොම ස්තුතියි.